සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සූකරං සාදුනා සාදු සාදු පාපේන දුක්ඛරං පාපම් පාපේන සුකරං පාපමාරියේහි දුක්ඛරන්ති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතිය නාලිකාව net fm ගුවන් විදුලිය වටඑක්කාසෝනේ තුල්ලෝම සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉතින් අද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වයන් ගැන කටයුතු සිදු කරන්නේ රළුවගේ හේතිස්ස මහතාගේ බිරිඳ සහ එවැගේම බෑනාවරුන් දියණියන් ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ වගේම අංක 104 කනත්තපාර තලපත් පිටිය නුගේගොඩ පදිංචි සෝමා පතිරණ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසත් ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාසය කරන සුමිත්‍රා කළුතොට මහත්මිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් මෙම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමය පින බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් මහා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි, මාතෘකා කරන්න දුනේ විශේෂ සූත්‍ර පාඨයක් ගාථාවක් කුද්දක නිකායේ උදාන පාළියේ සෝන වර්ගයේහි ආනන්ද සූත්‍රය කියලායි මේ ත්‍රිපිටක බුද්ධ වචනේ හඳුන්වන්නේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාල පරිච්ඡේදයේ රජගහ නුවර කලන්දක නිවාපේ තමයි වැඩ වාසය කරන්න දුනේ. ඉතින් වේළුවනාරාමේ වැඩ ඉන්න කාලයේදී මේ බුද්ධ ශාසනයට නොයෙකුත් හේතු හදාගත්ත නොයෙකුත් හේතු උපදවලා දුන්න දේවදත්ත ස්වාමීන් වහන්සේත් මේ අජාසත් රජු පහදවගෙන රජගහ නගරයේමයි වාසය කරන්න දුනේ. කෙනෙක්ගේ ප්‍රසාදය කෙනෙක්ගේ හිත ඇදී ගියපු තැනත් එක්ක තමන්ගේ ලබ්ධියට තමන්ගේ දෘෂ්ටියට තමාගේ දැක්මට ඒව ගැළපීලා ගියපු වෙලාවක හැම දෙයක්ම වැරදි මේක තමයි හරි කියන හිතන එක මනුස්ස ධර්මතාවයක්. ඒ මනුස්ස ධර්මතාවයේ ඉක්මවා යන්න නම් ඒ මනුස්ස ක්‍රමයේ ඉක්මවා යන්න නම් අපි ධර්මානුකූලව ධර්මයෙන් එක්හසු කරගත්ත බැල්මක් එක්හසු කරගත්ත දර්ශනයක් එක්හසු කරගත්ත දසුණක් පවත්වන්න ඕන. ඒක ටිකක් අමාරුයි. නමුත් හැමෝටම හිතෙන්නේ මම හරි කියලා, මා කළ යුත්ත කළා කියලා. ඉතින් ඒවත් එක්ක මේ ලෝකේ ඒ පිරිස්ගේ වචන වලට ඇහුම්කන් දෙද්දී කිසි කෙනෙක් වැරදි නැහැ. හැමෝටම සාධාරණ හේතු සාධාරණ කටයුතු තියෙනවා. මට මෙහෙම කරා කියලා. නමුත් පිංගුතුනි, ඒක තුලණය කරන්න ඕනේ. ඒක ගලප ගන්න ඕනේ. ඒක සාවද්‍ය නිර්වද්‍ය භාවය. ඒකේ ශික්ෂාපද ඛණ්ඩනය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ ධර්මයෙන්මයි. ධර්මයට එවන් අතු කරගන්න නම් මේ ලෝකේ පාලනය කරන ප්‍රධාන ධර්මතා දෙක මිනිස් සමාගමට එක්කාසු වෙන්න ඕන. ඒ ලෝකපාලක ධර්මතා එක්කාසුනේ නැත්තම් අපිට ගමක් පාලනය කරන්නත් බෑ, රටක් පාලනය කරන්නත් බෑ, ප්‍රදේශයක් පාලනය කරගන්නත් බෑ. වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ පිංගුතුනි. ඒ ධර්මතා දෙක ලෝකේම පාලනය කරන ධර්මතා දෙකක් කියන එක බුදු ඇහින් දැකලා දේශනා කරන්න හේතු වෙන තරමට ඒ කරුණු ප්‍රබලයි.
ඒවා තමයි ලැජ්ජා බය. ඉතින් ලැජ්ජාවක් නැත්තම් බියක් නැත්තම් මේ දෙකම නැති තැන ලෝකේ අනතුරේ ධර්මයේ අනතුරේ සීලේ අනතුරේ ගුණදහම් සමස්තයම අනතුරුදායක තත්වයකට පත් වෙනවා. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දි එදා පොහොය දවසක් පොහොය දින භික්ෂූන් වහන්සේලාට විශේෂ නියමයක් තියෙනවා. මාසයකට ප්‍රධාන වශයෙන් පොහොයවල් 4ක් තියෙනවා. ඒ 4න් ප්‍රධාන පොහොයවල් 2ක් භික්ෂූන් වහන්සේලා ගණන් හදා ගන්නවා. 4 පොහොයටම සාමණේර ස්වාමීන් වහන්සේලා සීල සමාදානයේ යෙදෙනවා. අතීතයේ ඒ සාමණේර භික්ෂූන් වහන්සේලාගේ සීලය 4 පොහොයටම ආචාර්යින් වහන්සේ ළඟ උපාධ්‍යාරයන් වහන්සේ ළඟ අලුත් කරගන්නවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා තමාගේ සීලය පොහොයවල් 2කදී අලුත් කරගන්නවා. ඒ පොහොයවල් 2 තමයි මාසේ පුර 15ක පොහොය. ඒ කියන්නේ හඳ පිරිච්ච දවස පන්නරසි, හඳ නැතිම දවස චාතුද්දසි. මාසේ පොහොය දවසත් පුර 15ක පොහොය දවසත් මේ දෙකේම අතීතේ නම් සීල වැඩසටහන් තිබ්බා. අතීතේ මාස පොහොයට සිල් ගත්තා. පුර 15ක පොහොයට සිල් ගත්තා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලාට සීමා මාලකයේ රැස්වලා සමගි සංඝයා සමග පොහොය විනය කර්මය. ඒ පොහොය දවසේ තමන්ගේ සීලේ සම්බන්ධ යම් සාකච්ඡාවක් යම් කතිකාවතක් වැරදි අඩුපාඩු හදා ගැනීමක් සිදු කරගන්න බුද්ධ ශාසනයේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ අවස්ථාවට සමස්ත මහා සංඝරත්නය එක්කාසු වෙන්න ඕන. එක්කාසු වෙන්න බැරි භික්ෂූන් වහන්සේලා ඉන්නවා නම් ඒ පොහොය කරන්න ඡන්දය දෙන්න ඕන. කැමැත්ත ප්‍රකාශ කරන්න ඕන. එතකොට මේ රටේ තියෙන ඡන්දයක් නෙවෙයි ඒක. සමස්ත සංඝලාභ ආදී බෙදා ගන්න භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරද්දී භික්ෂුන් වහන්සේලා කැමැත්ත ඡන්දේ එක්කාසු කරපු ගති තිබ්බා. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේවදත්ත ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා, "එවැත් ආනන්දය, ඉදිරියට මම භාග්‍යතුන් වහන්සේගෙන් වෙන් වෙනවා. ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේව අත්හරිනවා නැත්තම් තථාගතයන්න් වහන්සේ ප්‍රතික්ෂේප කරලා යන ගමනකට සෝදානම් වුණා. ඒ වගේම භික්ෂු සංඝයාගෙනුත් වෙන් වෙනවා. ඒ වෙන් වෙලා මම පොහොය කර්මය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මය දැන් එහෙම වෙන් වුණා නම් වෙනම කොටසක් හදාගන්න එපා. එහෙම හදාගත්තේ නැහැ. ඒ සිවුරමයි, ඒ කෙස්රවුල් බැහැමමයි, එම පාත්තරමයි, ඒ ක්‍රමයමයි, ඒ පිළිවෙලමයි, ඒ පොහොය විනය කර්මයමයි. සුනාතු මේ බන්තෝ සංඝං යදිදම් පත්තකල්ලං සංඝං උපෝසතං ආදී වශයෙන් තියෙන ඒ විනය පිටකයේ තියෙන ඒ ක්‍රමයේ විදිහටම සිද්ධ කරනවා. හැබැයි සිද්ධ කරාට දැනුම් දෙනවා මම වෙනම පිරිසක් හදාගන්නවා, වෙනම මේ කටයුත්ත සම්පාදනය කරනවා. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දුන්නා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසුව තුලෝකාග්‍ර භාගතුන් වහන්සේව හමු වෙලා තථාගතයන්න් වහන්සේට වන්දනමාන කරලා දැනුවත් කරන්න දුනා, මම භාග්‍යතුන් වහන්සේගෙන් වෙන්වම භික්ෂු සංඝයාගෙන් වෙන්වම පොහොය කරනවා, සංඝ කර්ම කරනවා කියලා දැනුම් දුන්නා. ඉතින් ඒ වෙලාවේ අජ්ජ භන්තේ දේවදත්තෝ සංඝෝ බින්දිස්සති. ස්වාමීනි, එතකින් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ සංඝයා දෙකඩ කොට බිඳෙව්වා, බිඳිනවා. ඒ වගේම වෙන්ව සංඝුපෝසතේ සිදු කරන මේ ලෝකේ බෙදීමක් තුල, තරහවීමක් තුල නැත්තම් ભેදනයක් තුල තියෙන බරපතලම අකුසල වේගය, අකුසල කර්මය තමයි මේ සමගිය බිදීමට ලක් කිරීම. සංඝයා වශයෙන් වාසය කරන සමගි සංඝයා ભેදයට ලක්වීම, බින්දනයට ලක්වීම. ඒක බරසාර අකුසල ධර්මයක්. පංචානන්තර පාප කර්මයට එක්හස් වෙච්ච දෙයක් තමයි සංඝ ભેදය. එතකොට මේ සංඝ ભેදය එහෙමනම් මිත්‍ර ભેදය, පුජ්‍යල ભેදය, ගම් ભેදය, නැත්තම් දෙමාපිය දූදරු ભેදය, මෙන්න මේවත් අනුලෝමයි. මවෙක් පුතුහා බිඳලා වාසය කරයි නම්, පුතෙක් මවෙක් හා බිඳී වාසය කරයි නම්, සැමියා බිරිඳත් එක්ක බිඳී වාසය කරයි නම්,
එතකොට මේ භේදනය තථාගතයන්න් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ ගැන සටහන් වෙද්දී සඳහන් වෙද්දී එක මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා සුපටිත්තිත පාදෝ සුපිහිටි පා ඇති ස්වභාවය. ඉතින් මේවා මේ දිස්සමානෝ පිතාවස්ස රූපකායෝ අචින්තියෝ චින්තනයකින් චින්තනය කරන්න බැරි හිතල නිමා කරගන්න බැරි අචින්ත්‍ය බුදු බඳක් පරිහරණය කරන බුදු ශරීරයක් පරිහරණය කරන තථාගතයන්න් වහන්සේ හේතු දක්වනවා මහණෙනි ඇයි තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේගේ මේ පාවල වෙනසක් සුපටිත්තිත පාදෝ කියලා හඳුන්වන්නේ ඇයි? ඒකට හේතුව තමයි බිඳී ගිය මෞදමාපියෝ එක්කහසු කරා එකතු කරා. සමහර වෙලාවට සහෝදරයා සහෝදරයත් එක්ක බිඳලා නම් බිරිඳ සැමියත් එක්ක බිඳලා නම් දුවදරුවෝ මෞදමාපියොත් එක්ක භේදනය වෙලා බිඳලා නම් ඒ බිඳිච්ච පිරිස එක්කහසු කරා. එක්කහසු කරපු නිසා තථාගතයන්න් වහන්සේ මහ පොළොවෙන් වැටෙන්නේ නැහැ. ඔයත් බලන්න ඔයත්ගේ ජීවිතේ දවසක කවදා හරි පය පැකිලිලා වැටිලා ඇති චූටි කාලේ වේවා ලොකු මහත් වෙලා වේවා තමන් කොච්චර සූදානමින් මහ පොළොව වැඩි ගැහුවත් ලෙස්සීමක් වෙලා එහෙම නැත්නම් කාගෑරි වැරද්දක් වෙලා දවසක මේ මහ පොළොව ඔයත්තු පිළිගත්තා නැත්නම් ඔයත්තු මේ පය පැකිලිලා වැටුණා. තථාගතයන්න් වහන්සේගේ සිද්ධාර්ථ ආත්ම භාවයේ වේවා බුදු බවට පත් වුණාට පසුව වේවා කිසිම දවසක උන්වහන්සේගේ හිම වැටීමක් සිද්ධ වෙලා නැහැ. උන්වහන්සේ බුදු බවට පත් වෙද්දී යම් පියවරක් ඔසවලා පියවරක් තිබ්බාද ඒ පියවර දෙක අතර අන්තරේ යම් මීටරයක් එහෙම නැත්නම් අඩි කීපයක් තිබුණාද ඒ අඩි කීපය පිරිනුවම් පාන තාක් කල්ම වෙනස් වුන්නේ නැහැ පින්වතුනි. මේක තමයි විශේෂත්වය. ඔය ඇත්තෝ කලබලයට දිග පියවර, ඒ වගේම සංසුන්කමට කෙටි පියවර, ඔය විදිහට කොච්චර පියවර ජීවිතේ වෙනස් කරලාද ඇවිදින්නේ. අඩිය තියෙන ගමනේ පියවර තියෙන එකවත් ඒකාකාරීත්වයෙන් ප්‍රතිපත්තියක් විදිහට අපි කරගෙන නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ තබපු පියවරේ කෙස් ගහක වෙනසක් නැහැ. එකම ක්‍රමයට තමයි උන්වහන්සේ වැඩමවන්න දුන්නේ ඇවිදින්න දුන්නේ. ඒකට ඇඟේ සහාය තියෙන්න ඕන. ඒකට පාවල සහාය තියෙන්න ඕන. ඒ පාවල සහාය සුපිහිටි පා ඇති භාවය නැත්නම් සහාය නිකන් හම්බ වුණේ නැහැ. ඒවට විශේෂ පින් කරන්න ඕනේ. පින්වල එකක් තමයි ભેදයකට හේතු කරන කරුණු ඉපදෙව්වේ නැහැ. හැබැයි අද මොකද්ද වෙන්නේ? අද හැමතිස්සෙම බෙදන්නමයි හැමතිස්සෙම ભેදනයකටමයි කරුණු හොයලා තියෙන්නේ. අපි බෙදිලා ඉන්නේ රටක් වශයෙන් බෙදලා, ඒ වගේම කතා කරන භාෂාව වශයෙන් බෙදලා, ආගම් වශයෙන් බෙදලා, පළාත් වශයෙන් බෙදලා, ඒ පළාත් අතරේ ගම් වශයෙන් බෙදලා, ඒ ගම් අතරේ කුල වශයෙන් බෙදලා, ඒ කුලයන් අතරේ ඥාති වශයෙන් බෙදලා, ඒ ඥාති එකම පවුලේ සමහර වෙලාවට ඒ ඥාතින්ගේ ගුණදහම් එක්ක එහෙම නැත්නම් අයියා මෙහෙමයි නගා මෙහෙමයි කියලා එහෙම අන්තිමය වෙනකම් බෙදි ගියපු ගතියක් තියෙනවා. මේක සමගිය නෙවෙයි. එහෙම නැත්නම් අපි අර වචන හැලුවට මේ සමගි සම්පන්නයි එකම ජාතියක් එකම දෙයක් එකක් වශයෙන් කියලා කෑ ගැහුවට විශේෂයෙන් ඒ ඉහළ තැන්වල ඉඳලම බෙදි ආපු ගමන ඒකත් එක්ක පින්වතුනි ගුණදහම් හිතින්නේ මේ ලෝකේ යම් ගුණදහමක් පිරුණා නම් යම්ම කටයුත්තන් සම්පාදනය වුණා නම් ඒ සමස්තයම සමගිය නිසාමයි. ඒ සමගියත් එක්ක ඥාතිකම් කියන තව ගොඩාක් ධර්මතා තියෙනවා. ભેදය කියන එකේ ඒ ભેදේ පෙවුනාට ඒ ભેදය කියන අන්තිම මොහොත ભેදයයි. ඒ ભેදයට යට කොච්චර අගුණ කොච්චර අකටයුතුකම් කොච්චර අසද්ධර්මයේ තියෙන අවශ්‍යද? වෛරය, ක්‍රෝධය, ඒවට ඥාතිකම් කියාගෙන සැකය මේ ආදී ධර්මතා ඔක්කොම අර ભેදයට ඥාතිකම් කියනවා. කියන්නේ අකුසල පරපුරක් මේ ભેදයත් එක්ක
එක්කහස් වෙලා තියෙනවා. ඒ නිසාම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝ භේදයේ ආනන්තර පාප කර්මයක් හැටියට දේශනා කරන්න දුනේ. ඒ තරම් බරසාරයි, ඒ තරම්ම භයානකයි. අද අපි මේවා ගණන් හදන්නේ නැහැ. මේවා අපි ගණන් ගන්නෙ නැහැ. මේවාගේ බරසාර භාවය නැත්තම් මේ සමගියේ බලය ගැන අපි ජාතක කතා වලින් කියව ගත්තට, එහෙම නැත්තම් ගීත ගායනා වලින් සමගිය ගැන උදන් ඇනුවාට අපේ හදවතේ මේ සාමයේ සමගිය පිළිබඳ කරුණු පැලවෙන්නේ නැහැ. ඒ පැලවෙන්නේ නැති හේතුව අපිට යම්කිසි විසක් වපුරලා තියෙනවා. ඒ විස තමයි මේවා මේ විදියට කෙරෙන්න ඕන නැත්තම් මේවා කරන්න ඕන කියලා. අපි හුදකලා කරන්නේ නැහැ. ගුණදහමින් තොර වෙච්ච පිරිස් හුදකලා කරන්නේ නැතුව ඒ අයට මහා පිරිසක් ඉන්නවා කියලා අපි පෙන්වීම නිසා තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේට මේ කරුණ ආනන්ද ස්වාමීන් වහන්සේ දැනුම් දීමත් සමග ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න තැනම තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ මම මේ මාතෘකා කරන්න දිච්ච ගාථාව දේශනා කරන්න දුනා. සූකරං සාදුනා සාදු සාදුපාපේන දුක්කරං. සත්පුරුෂයා මේ ලෝකේ කොටස් දෙකකට බෙදනවා. අපි තමයි ප්‍රධාන වශයෙන් මේ කොටස් දෙකකට බෙදන්නේ. සත්පුරුෂ සමාගම, සතන් සමාගම, බාල සමාගම, මෝඩ සමාගම නැත්නම් අසත්පුරුෂ සමාගම. ප්‍රධාන වශයෙන් ඒක තමයි මේ ලෝකේ තියෙන ප්‍රබලතම ඥාතිකම. අපිට වෙන ඥාතිකම් වැඩක් නැහැ. තමාගේ දරුවා සත්පුරුෂයෙක් නෙවෙයි නම් උසාවියට ගිහිල්ලා ඒ දරුකම අත්හරීවි. නැත්නම් නඩු කියාවි දරුවට විරුද්ධව. තමන්ගේ බිරිඳ සැමියා සත්පුරුෂයෙක් නෙවෙයි නම් කොච්චර උත්සාහවන්ත වුණත් ඒ සත්පුරුෂ දහමක පිහිටවන්න, ඒ දහමේ පිහිටන්නේ නැත්නම් ඒ බිරිඳට එහෙම නැත්නම් සැමියාට විරුද්ධ වෙනවාමයි. ඒ ඥාතිකම නැත්තං බිරිඳ කියන කඩතුරාව, දරුවෝ කියන එක, මව් දෙමාපියෝ කියන එක ගුණදහමත් එක්ක බැඳීගේ සිද්ධාන්තයක්. ඒ ගුණදහම නැති වෙලා යද්දී, සත්පුරුෂ භාවය නැති වෙලා යද්දී එයා අසත්පුරුෂයෙක් නම් තාත්තා වුණත්, එයා අසත්පුරුෂයෙක් නම් පුතා වුණත් අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි එක්ව වාසය කරන්න හිතන්නේ නැහැ. එයා දුරින්ම දුරු කරන්නයි දරුකම අත්හැරලා තියෙන්නේ නැත්තම් මේ මෞකම අත්හැරලා තියෙන මේ ආදී වශයෙන් මේ සමාජයේ වචන එනවා. එතකොට මේ ලෝකය බෙදී යන ක්‍රම දෙක අතර අපි ප්‍රාර්ථනා කරන්නේ, අපි නිතරම ඉල්ලන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය. ඒකට හේතුව සත්පුරුෂයාගේ ගතියක් තියෙනවා. සත්පුරුෂයාගේ හැටියක් තියෙනවා. සත්පුරුෂයාගේ ගතිය තමයි සත්පුරුෂයාට හොඳ જાති සෝසය කරන්න පුළුවන්. හොඳ වැඩ සෝසය කරන්න පුළුවන්. නිදාගෙන ඉන්න කෙනෙක් අවදි කරන්න ලේසි. හැබැයි අවදියෙන් ඉන්න කෙනෙක් අවදි කරන්න බෑ. දැන් මේ හැම දෙනාම යම්කිසි මැසිවිල්ලකින් ඉන්නවා. ඒ තමයි ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක අපිට මේවා අහිමි වෙලා තියෙනවා. මේ જાති නැති වෙලා තියෙනවා. අපිට මේ පිරිස් මේවා කරේ නෑ කියලා. හැබැයි අපි ගවේෂණය කරනවද මේ දහම සම්බන්ධයෙන්? මෙයාගේ ධර්මයේ කොච්චර තියෙනවද? මෙයාගේ ගුණය කොච්චර තියෙනවද? මෙයාගේ සත්පුරුෂ භාවය කොච්චර තියෙනවද කියලා. අපි සත්පුරුෂ සුවඳ නෙවෙයි බලන්නේ. සත්පුරුෂ හැකියාව නෙවෙයි බලන්නේ. අපි බලන්නේ වෙන සුවඳක්. පියුරු සුවඳක් තමයි අපි බලන්නේ. එහෙම නැත්නම් මේ සීලේ හැඩය නෙවෙයි බලන්නේ. එයාගේ ඇඟේ හැඩය බලන්නේ. එයාගේ පැහැය. ඒ සත්පුරුෂ පිරිවර ගැන නෙවෙයි බලන්නේ. ඉන්න පිරිවර ගැන විතරයි බලන්නේ. ඉතින් මේ හිතවල තියෙන ගතියට, හිතවල තියෙන ස්වභාවයට එකතු වෙන ගතිය නැත්තම් කේලම් සම්දති නරකයට නරක එක්කාසු වෙනවා. එක්කාසු වීම තුළ ඔය ඇත්තෝ බුද්ධ ශාසනයට මොනවද කළේ? එහෙම නැත්තම් මේ ජාතියට මොනවද කරේ? අපි වෙන වෙනම දජ ඔසවගෙන, වෙන වෙනම කොඩි ඔසවගෙන පෙකටින් යන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්තම් උද්ඝෝෂණ වලට එකතු වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හදවතේ ධර්මයේ පෝෂණය කරගෙන ඒ ධර්මානුකූලව පුජ්‍යලෝ තෝරා බේරාගෙන
කොච්චර වටිනවා වුණත් එයා අධර්මවාදියෙක් නම් දැන් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන සාකච්ඡා කරද්දී කල්පනා කරද්දී ඒ ඉන්න භික්ෂූන් වහන්සේට දැනෙන්නේ නැති මේ වෙන කවුරුත් නෙවෙයිනේ මේ යසෝදරාවගේ අයියානේ මේ වෙන කවුරුත් නෙවෙයිනේ සිද්ධාර්ථයන්ගේ ජේෂ්ඨයානේ මේ වෙන කවුරුත් නෙවෙයිනේ ශාක්‍ය කුලේ රාජකුමාරයෙක්නේ. එතකොට මේ දේවදත්ත කුමරුට රාජ්‍යයක් පාලනය කරන්න බැරිකමක් නැහැ. ඒ රාජ්‍ය ශාක්‍ය කුලයෙන් රාජ්‍ය පාලනයෙන් අත්හැරුණා. එතකොට සම සැප සම්පatti පරිහරණය කරන්න යෙදුණා. තමන්ට බොහොම ලස්සන ප්‍රේමනාප නැගණියක් හිටියා. ඒ නැගණිය මස්සෙනාට නැත්තම් සිද්ධාර්ථයන්ට විවාහ කරලා දුන්නා. හැබැයි දේවදත්ත විවාහ වෙච්ච බවක් එහෙම නැත්තම් ඉස්සෙල්ලා අයියා පැයි බඳින්න අයියා බැන්දට පස්සේ තමයි නංගිලා විවාහ වෙන්නේ. එහෙම සිද්ධියක් සටහන් වෙලා නැහැ. එහෙමනම් කාමයන්ට යම් කැමැත්තක් තිබිලා නැහනේ. ඉතින් මේ සිද්ධාර්ථ කුමාර විවාහ වෙලා අවුරුදු 16 දී ඒ වගේම 29 වර්ෂයක් වාසය කරන්න දුනා. ඒ කාල පරිච්ඡේදයේ වෙද්දිත් කිසිදු සටහනක් නැහැ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ දරුවෙකු හැදුවාය විවාහ වුණා කියලා. එතකොට ඒ රාගයත් එක්ක ගැළපීමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් කොච්චර කාරණා කියන්න තියෙනවද මේ දේවදත්ත ස්වාමීන් වහන්සේට මමත් රජ කුලේ ඔය කියන ඕගොල්ලෝ සලකන භාග්‍යතුන් වහන්සේ මගේ නංගි තමයි ගිහි කාලේ විවාහ වුණේ. අපි ශාක්‍ය වංශිකයෝ සම උපතක් තියෙන මට වැඩිය වර්ෂ කිහිපයක් සිද්ධාර්ථව බාලයි. ඉතින් ඒව කියද්දී අර ඉන්න පිරිසට හැබෑමයි කියලා හිතෙනවා. මහාන වුණා. මහාන වෙලා එර්දි බල සම්පන්න විශේෂ ගුණ උපදව ගත්තා. අහසින් යන්න සමර්ථයි. රාජ මහා මාත්‍යවරු පැහැදුනා. විශේෂයෙන් මේ විශේෂ නගරයක් වෙච්ච රජගහ නගරයේහි අජාසත් මහරජුරුවම පැහැදිලා. ඉතින් මේවත් එක්ක ඒ පිරිසට දැනෙන්නේ නැති මේ මහා සත්පුරුෂයෙක් කියලා. මේ මහා හොඳ කෙනෙක්. ඒ වගේම බුද්ධ ශාසනයේ චිරජීවනය කියලා භික්ෂුන් වහන්සේලා දැන් මේ සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන මහණෙනි දුෂ්කර නොවන අතිශයින් නිවැරදි අතිශයින් ධර්මානුකූල ඉපදවීම් තියෙනවා. ගෘහපති සිවුරක් හොයාගන්න හරි අමාරුයි. නමුත් පාංශකූලික චීවරයක් හොයාගන්න හරි ලේසි. නිවැරදි ඒ වගේම හරිම ධර්මකාමී. ධර්මයට ප්‍රතිවිරුද්ධ නැහැ. ඒ වගේම නිමන්ත්‍රණ දානයක් හොයාගන්න අමාරුයි. වාරබත්ත දානයක් හොයාගන්න අමාරුයි. නමුත් පිණ්ඩපාතේ ගිහිල්ලා ගයක් ගාන ගිහිල්ලා ඒ රට්ට පිණ්ඩාය රටුන්ගෙන් නැත්තම් රටෙන් ලැබෙන මේ පිණ්ඩ ආහාරය නිවැරදි සුලභයි නැත්තම් හොයාගන්න ලේසි උපරිම ධර්මකාමී. ඉතින් මේ කාරණා ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ එකින් එක පෙළගස්සද්දී ඒවා ගැන වර්ණනා කරද්දී ඒ වර්ණනාවට තවත් කොටසක් එක්කාසු කරලා ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලා සිටියා. භික්ෂුන් වහන්සේ දිවි හිමියෙන් පාංශකුල චීවරය දැරිය යුතුයි. භික්ෂුන් වහන්සේ දිවි හිමියෙන් අරඤ්‍යගතව වාසය කොට යුතුයි. භික්ෂුන් වහන්සේ දිවි හිමියෙන් පිණ්ඩපාතික වෙන්න ඕන. මෙන්න මේ වගේ ආරාධනා සිද්ධ කරා ආරාධනා ප්‍රතික්ෂේප කරද්දී මේ බලන්න නිවන් දකින්න කැමති කෙනාට නිවනට අභිමුඛේ වර්ණිත නිවනට අභිමුඛ වෙන්න මහා තොටක් වෙච්ච මේ ප්‍රබල කරුණු කීපයක් මම භාග්‍යතුන් වහන්සේගෙන් වරවසෙන් ඉල්ලා හිටියා. ඒ එකක්වත් උන්වහන්සේ ලබලා දුන්නේ නැහැ, ප්‍රතික්ෂේපිතයි. කැමති කෙනෙක් පාංශකූල වේවා කියනවා. කැමති කෙනෙක් පිණ්ඩපාතික වේවා. කැමති කෙනෙක් අරඤ්‍යක වේවා. මේ විදිහේ ප්‍රතික්ෂේපයක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරා කියලා. ඉතින් මේවා ගලපද්දී ඒ සංඝ පිරිසට හැබෑවටම නුවණ ඇති පිරිසක් නෙවෙයි. හොඳට නුවණ තියෙන පිරිසක්. 500ක් පිරිස භේදනය වුණා. රහත් වෙන්න පින තියෙන මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ. රහත් වෙන්න පින තිබ්බා. රහත් වෙන්න නෙවෙයි එ르දියෙන් යන්න. රහත් වෙලා එ르දියෙන් යන්න පින තිබ්බ පිරිස දේවදත්ත ස්වාමීන් වහන්සේ අනුව ගියා.
දේවදත්ත ස්වාමීන් වහන්සේට අනුගත වුණා. දේවදත්ත ස්වාමීන් වහන්සේ මතයට එකඟ වුණා. හැබැයිමයි මේ බුද්ධ ශාසනයේ චිරජීවනයේට අපිමයි වැඩ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට විරුද්ධව බුද්ධ ශාසනයේ චිරජීවනයේට වැඩ කරපු පිරිසක් එදා හිටියා. අදත් ඉන්නවා. ඒ පිරිස භාග්‍යතුන් වහන්සේටම දොස් කියා භාග්‍යතුන් වහන්සේටම බැන භාග්‍යතුන් වහන්සේව විවේචනයට ලක් කරවමින් ඒ කට්ටියක් දැනුම් දෙනවා අපි බුද්ධ ශාසනයේ චිරජීවනයේට කටයුතු සම්පාදනය කරනවා කියලා. ඉතින් මේ තුල අපි අසරණ භාවයට පත් වෙනවා. විශේෂයෙන් මේ වැඩිහිටි මව්දෙමාපියෝ මොකද්ද සත්‍ය මොකද්ද ඇත්ත කියලා හොයාගන්න බැරි මට්ටමේ ආකූල ව්‍යාකූල තත්ත්වයන්ට පත් වෙනවා. පිංගුතුනේ මේකට නුවණ අවශ්‍යයි. අද ඔයත් දන්නේ නැති වේගවත් නුවණක් මේ සමාජය තුල පැතිරලා යනවා. නුවණක් තියෙනවා සමහර වෙලාවට අවුරුදු 80 90 වයස ඇත්තෝ අතපය වසඟේ නැහැ. එක තැනක ඒ විදේශගත net FM ගුවන් විදුලියේ ධර්ම ශ්‍රවණය කරන ඒ net පවුලේ net එකත් එක්ක හවුල් වෙච්ච සත්පුරුෂ මහත්තයෙක් සම්මුඛ වුණා. ඉතින් ඇත්ත දැනුවත් කරා ස්වාමිනේ මේ බලන්න. ලෙඩෙක් පෙන්නවා. ඔහු කටයුතු සම්පාදනය කරන ලෙඩා. ඒ තැනත්ත වර්ෂ අවුරුදු 4ක් 5ක් පුරාවට හොඳ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. දැන් ඇතිතරම් ධනෙ තියනවා. ඔක්කොම තියනවා. අතපය හොලවන්න බෑ. හුස්ම වැටෙනවා. ඇස් විතරයි වැඩ කරන්නේ. එතකොට ඒ තැනත්තක ඇඳ ඉස්සරහෙන් ස්ක්‍රීන් එකක් තියෙනවා නැත්නම් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ ඉංග්‍රීසි අකුරු 26ම තියෙනවා. ඉතින් මෙයාගේ ඇහෙන් අර තිරේ දෙස එක අකුරක් දිහා බලාගෙන ඉද්දැද්දී ඒ ඇහි තියෙන කාච සටහනත් එක්ක ඒ අකුර SMS විදියට සටහන් වෙනවා. ඔයත් දන්නවා දැන් ඇහි කාචේ සටහන ඒව අරගෙන දුරකථන විවෘත කරන්න නැත්නම් පාස්වර්ඩ් කියලා ඔයත් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අර තැනත්තගේ අතපය හොලවන්න බෑ. වර්ෂ අවුරුදු 4ක් පුරාවට 4කට වැඩි කාලයක් ඒ විදිහේ අසරණ භාවයෙන් වාසය කරද්දී ඉතින් විද්‍යාව දියුණු නිසා එතනත්තගේ ඇහැ ළඟ තෙරයක් තියලා ඉංග්‍රීසි අකුරු ඔක්කොම සටහන් කරලා තියෙනවා. ඒ අකුරත් දෙස තප්පර ගාණක් ඇහැ ඉලක්ක කරලා බලද්දී ඒ අකුර තෙරේ දිස්සනවා. ඉතින් එහෙම අකුරෙන් අකුර ඇහැ හරව බලද්දී Tamanට අවශ්‍ය පණිවිඩේ ඒ අකුරේ යට තීරේ ලියවෙනවා. මගේ උගුරේ සෙම හිර වෙනවා. එහෙම නැත්නම් මට මේ අමාරුවක් තියෙනවා කියලා එහෙම පණිවිඩ දෙන්න තරම් තාක්ෂණයේ දිනුනොයි. එහෙව් තාක්ෂණයත් එක්ක තමයි නැත්නම් එහෙව් ජීවන ගමනත් එක්ක තමයි අපි වාසය කරන්නේ. ඒ කියන්නේ අපට කොච්චර නුවණක් තියෙනවා. අපට හොඳ නුවණක් තියෙනවානේ. අර වගේ ලංකාවේ දැනට එහෙම රෝගියෙක් ඉන්නවා නම් මරණයමයි එයාට ජීවත් වෙන්න හේතු නැහැ. ඇස් විතරයි වැඩ කරන්නේ, හෘදය විතරයි වැඩ කරන්නේ. මෙයාගේ ඇඟ මැරිලා, කකුල් මැරිලා ගොඩක් කල්, අතපය මැරිලා ගොඩක් කල් මෙයා වැඩක් නැහැ කියලා අතිශයින් සුළු කාලයකදී තැනත්ත ජීවිතය අත්හැරලා යා යුතුයි. ඉතින් මේ ලෝකයේ ඒ තරම් එහෙම අතපය ඔසවන්න බැරි කෙනෙක්ට වචනයක් කතා කරගන්න බැරි කෙනෙක්ට තමාගේ ඌමනාව ඇහි අකුරක් දිහා බලානෙද්දී ඒ අකුරෙන් අකුර ඇහැ මාරු වෙන ගානට ඒ අකුරෙන් අකුර යට ලියවිලා තමාගේ පණිවිඩය කියන්න තරම් එවැනි දුර්වල කෙනෙක්ට උවද මේ තාක්ෂණ මෙවලන් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් තමාගේ උමනාව කියන්න පුළුවන් නම් කොච්චර නුවණක්ද, කොච්චර දක්ෂභාවයක්ද මේ ලෝකෙ එක්කහසු කරගෙන තියෙන්නේ. ඒ දක්ෂභාවයේ තුල, ඒ නුවණ තුල අපිට ඇයි බැරි ගුණධම බේරගන්න? ඒ ගුණධමයට අවශ්‍ය දක්ෂතාවයේ ත්‍රිවුර කරගන්න, පෝෂණය කරගන්න පිංගුතුනි ආය අවස්ථාවක් නැත. මේ හොඳම තැන, හොඳම වෙලාවේ, හොඳම අවස්ථාව. ඔයත් මෙනෙහි කරන්න. තමාට ලැබිච්ච හොඳම අවස්ථාව මෙයයි. හොඳම වෙලාවත් මෙයයි. හොඳම තැනත් මෙයයි. මේන් එහා අය අවස්ථාවක් නැත.
මෙහින් එහා අය වෙලාවක් නැත. හැමතිස්සේම ඒ චින්තනයක් එක්ක. ඔය ඇත්තු හිතුව ආය මට සිල් ගන්න එන්න වෙන්නේ නැහැ. මේ පොයේ දවසේ විතරයි. මේ උදේ දකින්න කට්ටිය හවස නෑනි පින්වතුනි. එතකොට මේ පොයේ දවසේ විතරයි මට මේ සීලේ සමාදන් වෙන්න වෙන්නේ. ඇයි අපි හෙට ගැන හිතන්නේ ඊළඟ පොයේ දවසේ හොඳට ඔය ඇත්තෝ අනාගතේ පනින පැනිල්ලත් එක්ක ඔය ඇත්තෝ අනාගතයට පනින පැනිල්ලත් එක්ක තමයි මේ ගුණදහමේ හොයාගන්න බැරි මාවත් එක්ක ගැලපිලා තියෙන්නේ. හොඳයි හිතන්න. දැන් අපි දන්න ජාතක කතාවක් තියෙනවා දසරථ ජාතකය. ඒ දසරථ ජාතකේ දසරථ මහරජුරුවන්ගේ පළවෙනි බිරිඳට දරුවෝ 3 දෙනයි. ඒ දරුවෝ 3 දෙනා තමයි රාම කුමරු, ලක්ෂ්මන් කුමරු, සීතා කුමරිය. ඉතින් ඇයි දන්නේ ජාතක පොතේ ඒ තියෙන සටහන වෙනස් විදිහකට ඉන්දියාවේ සංස්කෘතියට එක්කහසු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ දරුවන්ගේ තරුණ කාලේ අම්මා මැරෙනවා. දසරථ මහරජුරන්ගේ අග්‍රමහේෂිකාව මිය ගියාට පස්සේ නැවත බිරිඳක් ගේනවා. ඒ බිරිඳ දාව Tamanට වයසට ගියපු කාලේ දරුවෙකු ඉපදෙනවා. ඒ දරුවට නම තියනවා භරත කියලා. ಭಾರತ. ඉතින් මේ තමන්ගේ මධ්‍යම නැත්නම් අන්තිම කාල පරිච්ඡේදයේ තමන් සතුටට පත් කරමින් දරුවෙක් ඉපදිච්ච නිසා දේවිය උඹට මම වරයක් දෙනවා කිව්වා. ගන්නේ කිව්වා. පස්සේ ගන්නම් කියලා මම පස්සේ තියලා අවුරුදු 10ක් 12ක් ගත වුණාට පස්සේ අර වරේ මතක් කරලා කියා සිටියා මේ දරුවට රජකම දෙන්න කියලා. අර දසරථ රජුරෝ අසුරක් ගහලා ඒ චණ්ඩාලිය තීතිගේ තරම දන්නේ නැන්ද? ගිනි කඳන් වගේ බැබලි ඉන්න මගේ දරුවෝ දෙන්නෙක් ඉද්දැද්දි රාම පඬිතුමත් ඒ වගේම ලක්ෂ්මන් කුමරුත් වාසය කරද්දි තිගේ දරුවට රාජ්‍ය දෙන්නේ නැහැ කිව්වා. ඉතින් යලි ඇවිටිලිකම් කරද්දි මේ රජුරෝ දකින අනතුරක් දරුවන්ට එන්න කියනවා. මට වැරද්දක් සිද්ධ වුණා. අතීතයේ මම පොරොන්දුවක් දුන්නා. දරු සෙනෙහස නිසාම වරයක් දෙන්නම් කියලා. තමාගේ සීමාව මේ ස්ත්‍රියව දන්නේ නැහැ. සීමා සමස්තය උල්ලංඝනය කරමින් දැන් ඔයත් වරයක් දෙන්නම් කිව්වාම එහෙනම් මට ඔයාගේ ඔළුවම ගලවලා දෙන්න කියලා ඉල්ලුවොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහැනේ. මේ වගේ සීමා ඉතින් අපි වරයක් දෙන්නෙත් එහෙව් කෙනෙක්. ඒ ඔළුව ඉල්ලන්නේ නැති කෙනෙක්ට එපා අපි වරේ දෙන්න. රීරි මාංශය ඉල්ලන්නේ නැති කෙනෙක්ට එපා අපි වරේ දෙන්න. ඉතින් මේ පුජ්‍යල දැන් මේ රජුරෝ මේ තැනැත්තිය වඳුරගත්තා නම් කිසි දවසක එහෙම වරයක් දෙන්නේ නැහැ. නමුත් දුන්න වරය ආපහු ඇදලා ගන්නත් බෑ. හැදරින් පස්සේ තමයි දැනුවත් කරන්නේ දරුවනේ ඔගොල්ලෝ යන්න. මෙතන අනතුරක් මේ ස්ත්‍රියව යම් උපක්‍රමයක් කරලා අල්ලස් දීලා ඔබව ඝාතනය කළොත් ඔබ සන්තක රජයේ අස්ථාවරයි. ඒ නිසා මං ජීවත් ඉන්න තාක්කල් මේ නගරේ රැඳෙන්න පැහැතට යන්නේ. නිමිත්ත පාඨකයන්ගෙන් තමාගේ කේන්දර සටහන් ඒවා මේවා ඒ ඇස්වල ක්‍රියාකාරීත්වය අත්වල ක්‍රියාකාරීත්වය සමස්තය මැනලා කියලා අහගත්තා කොච්චර කල් ජීවත් වේද කියලා. වර්ෂ අවුරුදු 12ක් ඔබ ජීවත් වෙනවා. හැතරින් පස්සේ ගිහ එහෙනම් 12 වර්ෂයකට පස්සේ ඇවිල්ලා මේ රාජ්‍ය ලබා ගන්නයි කියලා. ඉතින් මේ රාම කුමරුයි ලක්ෂ්මන් කුමරුයි යන්න සෝදානංග දෙක කුසේ ඉපදිච්ච සීතාව. දැන් මේක තමයි මේ සංස්කෘතියක පහර කෑමට ලක් වෙලා වෙනස් වෙලා තියෙන්නේ. දසරථ ජාතකයේන මේ වනාන්තර ගත වෙච්ච හේතුව මේකයි. වැරදි වරයක් දීලා දසරථ රජුරු ඒ දරුවන්ගේ වැරද්දක් නෑ ජීවිතාන්තරයෙන් බේරෙන්න. ඊට පස්සේ මේ ලක්ෂ්මන් කුමරු ආරාධනා කරන ඔබ පියට ආනන්තරේ ඉන්න ඔබ පන්සලේ වාසය කරන්න අපි පළවැල හොයාගෙන එන්නම් කියලා ඒ විදිහට සොහොයුරිය සහ සොයුරා පළවැල හොයාගෙන පෝෂණය කරන්න දුන. එතනින් පස්සේ මේ පුත්‍ර වියෝව දරා ගන්න බැරුව කියන්නේ මේ රාම කුමරු හරි ලස්සනයි රන්වන් පාටයි. අතිශයින් සීලවන්තයි. දැන් මේ ගස්ඨනේ ලංකාව තුල තියෙනවා. රාවණ කතා ප්‍රවෘත්තියේ ওই චරිත තුන ওই විදිහටම තියෙනවා. රාම එහෙනම් මහා බෝසතාණන් වහන්සේ, ඒ වගේම ලක්ෂ්මණ මහා බෝසතාණන් වහන්සේගේ අනුගාමිකයන් ආනන්ද ස්වාමීන් වහන්සේ, සීතාව
යසෝදරා තෙරණිය. ඉතින් මේ පිරිසට ලංකාව රජ කෙනෙක් අකටුත්තක් සිදු කරා නම් ඒ අකටුත්තුවට අපි රාවණගේ පැත්ත ගන්න බෑ. අපි රාමගේ පැත්ත ගන්න. එහෙම නැත්නම් රාම පඬිතුමා අපේ මහා බෝසතාණන් සේක වෙනම කතාව. ඒකේ ඒ දසරථ ජාතකයේ තුල සටහන් වෙලා නැහැ මේ අම්මා නැත්නම් මේ සීතාවට අකටුත්තක් සිදු වුණා කියලා. ඒත් වර්ෂ අවුරුදු ඒ කියන්නේ දැන් අවුරුදු 9යි හිටියේ වනාන්තරේ. අවුරුදු 12ක් ඉන්න හිටියාට පුත්‍ර වියෝව නිසා තාත්තා මිය ගියා වර්ෂ අවුරුදු 9. එතකොට 3 අවුරුද්දක් ඉතුරුයි. දැන් මේ ಭಾರತ කුමරු අභිෂේක ගන්නවන්න යද්දි බෑ අයිතිකාරයෙක් ඉන්නවා වනාන්තරයේ කියලා දැනුම් දෙද්දී ඒ අයියා හොයාගෙන එනවා. අයියා හොයාගෙන එන ගමනේ ආරාධනා කරනවා එන්න. අපේ රාජ්‍ය විචාරන්න කියලා බෑ කියනවා. තාත්තා මට කිව්වා 12 වසරකින් එන්න පිය ආඥාව කඩ කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්නේ? මගේ සෙරෙප්පු දෙක දෙන්නම්. ඒ සෙරෙප්පු දෙක ගෙනිහිලා රාජ්‍ය විචාරන්න කිව්වා. ඔයත් අහලා ඇති සුප්‍රසිද්ධ සත්‍යක්‍රියාවක් තියෙනවා මේ අතිපූජ්‍ය පානදුරේ අරියදහම ස්වාමීන් වහන්සේගේ. ඒ සත්‍යක්‍රියාව තුළ ওই ජාතක කතාවේ සිද්ධිත් එක්කාස කරලා තියෙනවා. තමන් වහන්සේ නැත්තම් දසරථ ජාතකයේ තමන් වහන්සේ දුම් වහන් සංගල පවා 3 අවුරුද්දක් මුළුල්ලේ රාජ්‍ය කර වූ බව සත්‍යයි. සත්‍යානුභාවයෙන් මේ හැමදෙනාටම සෙත් වේවා කියලා ඒවයි මහා තෙරුන් වහන්සේලා කියවලා ඒ වගේ අර්ථ අරගෙන හැබැයි ඔය ඇත්ත සමහර වෙලාවට ඔය බෝධි පූජා ඒ ආශිංසන ආශිර්වාදයේ කවි ඒවා අහලා ඇති. දසරථ ජාතකයේ තමන් වහන්සේ දුම් වහන් සංගල පවා 3 අවුරුද්දක් මුළුල්ලේ රාජ්‍ය කළ බව සත්‍යයි. හැබැයි ඔය ඇත්ත හෙව්වේ නැහැ. මොකද්ද මේ දසරථ ජාතකය? දැන් ඒ අහගත්තට පස්සේ ඒ අහපු කාරණාව ඒ විදිහටම ගිරව් වගේ කියවන යනවට වැඩිය ඒ මොකද්ද? ඒක කොහෙද තියෙන්නේ? ඒ ගවේෂණයේ නැති තාක්කල් ඔය ඇත්තෝ රිද්දන්නත් පුළුවන්, අන්දන්නත් පුළුවන්, ඔය ඇත්තෝ කැමති දිශාවට අරගෙන යන්නත් පුළුවන්. දැන් අරක කියවුවනම් මේ දසරථ ජාතකයේ විශේෂයෙන් කියවුවනම් එතන අවසානයේ ඒ රාජ්‍යයට ගිහිල්ලා තමයි එතකන් තමන්ගේ නංගි. ඉතින් මේ අභිෂේක ගන්නවන්නේ දෙදෙනා ඒ ආත්මේ නංගි වුණාට සසර පුරාවට යසෝදරාවනේ. මේ යසෝදරාවගේ යසෝදරා ගති මතුවීමත් එක්ක දෙදෙනාම අභිෂේක ලබා ගන්නවා විවාහ වෙලා. ඉතින් සාර්ථක දැන් මේ සමහර ಜಾති පිංගුතුනි අද මේ වේශනකාරී මේවා කියන්නත් හොඳ නැහැ. කිව්වොත් එහෙම අර බණෙත් තියනවනේ කියලා වැරදි පිමි පනිනවා. නමුත් අද රහසේ ඒ වැරදි පිමි පනිනවා. දැන් රජ කෙනෙක්ට ඇයි එච්චර බිරින්දෑවරු නැත්නම් අන්තපුරයක් ඇයි ඒ මට්ටමේ? ඒවට හේතු තියෙනවා. දැන් අද කාලේ රාජ්‍ය විචාරණ පිරිස් වෙන පිරිසක්නේ. ඒ අය වටේ ඉන්නේ වෙන පිරිසක්. ඒ පිරිස දෙන අවවාදත් එක්ක මේ රට යන්නේ කොහෙද? මේ ලෝකේ යන්නේ කොහෙද? ඇයි හැම තිස්සෙම පීඩාවෙන් ඉන්නේ? අපිට තියෙනවා කෙලෙස් වර්ග තුනක්. රාග, ద్వේෂ, මෝහ. මේ කෙලෙස් වර්ග තුනෙන් මෝහය කියන්නේ අන්තරායකයි. මෝහය කියන්නේ මෝඩකමනේ. ද්වේෂය කියන්නේ මහා අන්තරායයි. ඒ ද්වේෂයේ තුල ගන්න තීන්දුව තුල Tamanටත් හානියක්, අනුන්ටත් හානියක්. අවමයේ තියෙන රාගය තුල. එතකොට රජ කෙනෙක් ඒ රාජ්‍ය විචාරාදී ලොකු පීඩනයක් තියෙනවා. ලොකු පීඩාවක් තියෙනවා. ලොකු කලබලයක් තියෙනවා. ඒ කලබලය සංසිඳවගත් ක්‍රමයක් තමයි අන්තපුරය. මේක අදත් අඩු වැඩි වශයෙන් සමාජයේ සිද්ධ වෙනවා. සමාජයේ බොහෝ දුරට ඔය රාජ්‍ය නායකවරු පෞද්ගලික ලේකම්වරිය කියාවි වැරදි ආයතා කියලා තමාගේ රස්සාවම නැති වෙච්ච කාරණා තියෙන්නේ. ඒ ඕනම පිරිසක් ඉතින් මේ ඒ තමාගේ පීඩාව නැත්තම් මේවා වැරදි අර්ථකථන නෙවෙයි. ඒ රජ කෙනෙක් රටක් විචාරද්දී වැරදි තීන්දුව ගන්න හොඳ නැහැ. ඒ මනස ධර්මකාමීව සමාධියක් හදාගන්න බැරි නම් නිර්වුල් කරගන්න අවශ්‍ය නම් ඒ නිර්වුල් කරගත්තේ අර සියලු වේග රාගයෙන් ඉක්මවා ගිහිල්ලා ලස්සන තීන්දුව ගත්තා. ඒකටයි එච්චර ඒ අන්තපුරයක් නැත්නම් ඒ පිරිස ඔය මහා වගේ කියවුතු නිලතල දරන පිරිස එහෙව් පිරිසක් පරිහරණය කරගෙන හිටියේ. එතකොට අර වැරදි
තීන්දු දෙන ඒවා හොඳට පේනවා. අද එහෙම එකක් නෑ. අද එහෙම වෙන්නේ කියන්නේ නෑ. නමුත් අද මොකද්ද ඒ නොවීම නිසා සිද්ධ වුණේ? ඒ නොවීම නිසා එක එක්කෙනා කියන જાති එක එක්කෙනා අහගෙන මහා ව්‍යසනයක. ඉතින් මේවා දැන් මේ බණේ තිබ්බ නැත්නම් අතීතයේ රජවරු මෙහෙම කරා කියලා අපි කරන්න ඕන කියලා වැරදි ආදර්ශ ගන්න නෙමෙයි. කාලෙන් කාලයට සදාචාරයේ ගුණධර්ම මිනිස් නියෝග මිනිස් කතිකාවත් එකඟතා එක්ක අපි පිහිටලා ඉන්න ඕන. ඉතින් ඒකත් එක්ක අර මහරජුරු ඒ දසරත ජාතකයේ දැන් ওই ඝට්ටනේ තියෙනවා. වැඩිහිටි ඇත්තොන්ගේ මේ අපි ලංකාවේ මිනිස්සෙක් නිසා රාවණගේ පැත්ත ගන්න බෑ. මහා බෝසතාණන් වහන්සේට විරුද්ධ වෙන්න බෑනේ. එහෙම කියලා ඉතින් තරුණ පිරිස් සීතාටත් වෛර කරනවා, රාවණටත් වෛර කරනවා, ලක්ෂ්මණටත් වෛර කරනවා, භරතටත් වෛර කරනවා. හැබැයි ජාතක පොතේ මෙහෙම සිද්ධියක් සටහන් වෙලා නැත. එතකොට මේ ජාතක පොතේ කතා ටික ඒ වනාන්තරයේ හිටපු නැත්තම් සීතා දේවියගේ එතකොට රාම පඬිතුමාගේ ඒ කතා ටිකත් එක්ක ලංකාවේ සිද්ධියක් ගොතලා සටහන් වෙලා තියෙනවා පින්වතුනි. එතන ඒ රජුරෝ දැනගත්තා තමන්ගේ මරණය මේ කාලේ ඉන්නවා, මේ කාලේ වෙනවා කියලා. අවශ්‍ය නම් තමන්ටත් ඒ ගවේෂණයකේ දෙන්න පුළුවන්. තමාගේ ලේවල ඝනකම, ලේවල ප්‍රතිශක්තිකරණය, සීනි ප්‍රමාණය දැන් ඒ වගේ අවශ්‍ය නම් මැනගන්න පුළුවන්. එහෙම මැනලා දෙන්නේ නැහැ. මොකද ඒ අයට උමනාව තියෙන අපේ ලේවල ධාරිතාව නැත්තම් ඔය කෙස් ගහකින් මුළු ඇඟම හොයා ගන්නවා නම් DNA අපේ ලේවලෙන් හොයාගන්න බැරි කමක් නැහැ අපේ ආවුස. මේ ලේවලට පවතින්න පුළුවන් වර්ෂ අවුරුදු මෙච්චරයි තව. එයින් එහා පවතින්න බෑ. ඒක හොයාගත්තොත් වැඩක් නැහැ. ඒ නිසා අනිත් ඔක්කොම හොයාගෙන තියනවා. ලේවල සීනි තියෙන ප්‍රමාණය, කොලෙස්ටරෝල් තියෙන ප්‍රමාණය, ඒ ටික විතරක් හොයාගෙන මොකද ඒක තමයි ආදායම් මාර්ගය. ඒ ආදායම් මාර්ගය තුල මේ ලේවල ජීවත් වීමේ ශක්තිය කොච්චරක් තියෙනවද කියලා හොයාගත්ත දවසට මිනිස්සු ඒක දැනගත්තොත් එහෙම ආයි වේදම් කරන්නේ නැහැ. ආයි බෙහෙත් ගන්නෙත් නැහැ. එතකොට වෙන පැත්තකට යනවා. ඒ නිසා කවදාක්වත් යුරෝපීය රටකින් වේවා කිසි කෙනෙක්ගෙන් ඒ වගේ જાති අපේ හැම පරීක්ෂා කරලා මේ හැමට ජීවත් වෙන්න පුළුවන් ශක්තියතාවය තියෙන්නේ මෙච්චරයි කියලා කියන්න බැරි තාක්ෂණයක් නෙවෙයි අපි ළඟ තියෙන්නේ. අපේ ආවුස හරියටම කියන්න පුළුවන්. අතීතයේ ඉන්න පිරිසට එහෙම කියා ගන්න පුළුවන් නම් ලක්ෂණ ශාස්ත්‍රයත් එක්ක අපිට කියන්න බැරි කමක් නැහැ. හැබැයි එහෙම කියන්නේ නැත්තම් ඔය ඇත්තොන්ට එකක් කරන්න පුළුවන්. ඒ තමයි ඒව පස්සේ දුවාගෙන මම හොයන්න ඕන දැන් මේ ලේවලින් දීර්ඝායුෂමයන යන්ත්‍රයක් මම හොයන්න ඕන කියලා ඒවට උත්සාහ වෙන්නේ නැතුව ඔයත් හිතන්න මේ තමයි අන්තිම සීලය. ආය කවදාක්වත් පොයක් දවසක මට මේ පන්සලේ සිල් ගන්න බැරි වේවි. ඒ නිසා මේ සීලය මං අද හොඳට රකින්න ඕන. මේ තමයි මගේ අන්තිම දාණය. ආය මට කවදාක්වත් පේරු දානයක් දෙන්න බැරි වේවි. මේ තමයි මම මහා සෑය ළඟට යන අන්තිම වතාව. ආය මට යන්න බැරි වේවි. දැන් එහෙම හිතුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ පින්වතුනි? එතකොට අර වේසනේ නෑනේ. ඔයත්තුන්ගේ චින්තනයේ දාර ඔක්කොම දැන කියා ගන්න අවශ්‍ය නැහැ. ඔයත්තු හිතුනොත් එහෙම දැන් ඔයත්තුන්ගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ පිටරට පදිංචි. ඒ දරුවෝ ඇවිල්ලා අය අවුරුදු 25කින් නම් ආයෙ එන්නේ කියලා දැනගත්තොත් එහෙම ඔයත්තු සැලසුම් හදා ගන්නවා. මේ බබාව, මේ පුතාව ආයෙ මට අවුරුදු 25කට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ එන දවසේ මං ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තමන්ගේ අතින් නෙවෙයිද ඒ කොට්ට උරේ මහන්නේ. තමන්ගේ අතින් නෙවෙයිද ඒ කෑම බීම් පිළියෙල කරලා දෙන්නේ. කිසි කෙනෙක්ට දෙන්නේ නැහැ. ඒ දරුවට කවුරුත් හදන්න ඕනේ නැහැ ඕවා. මේ ඉන්නේ ටික දවස් ආයෙ එන්නේ අවුරුදු 20 ගානකට පස්සේ මම්ම හදලා දෙන්න. එහෙව් චින්තන ඔයත් ළඟ තියෙනවා. ඒ නිසා ඉතින් තමන්ට පුළුවන් ගමේ peeru දානේ ගෙනියද්දී යන්න ඉස්සෙල්ලා හිතන්න අන්තිම දානේ. ආයෙ මට කවදාක්වත් දානේ ගෙනියන්න බැරි වෙන්න පුළුවන්. මගේ අත් දෙක කැපෙන්න පුළුවන්. එව නැත්තම් මගේ ජීවිත අන්තරායක් වෙන්න පුළුවන්. එහෙමනම් දැන් ඔයත්ෝ ඊළඟ පාර දැන් මේ මාසේ නම් මේ අපිට මේ ණයතුරුත් තියෙනවා පුලිත් ජීවන්න තිබ්බා. දැන් මේ සිල්ලරේට ගෙනියනවා.
ලබන මාසේ හොඳට ගෙනියනවා. එතකොට මේ පාර පොයට ඔය කඩිමුඩිය අර අයියලත් එනවා කිව්වා මෙහෙමයි කියලා මේ යන්තම් එහෙන් මෙහින් සීල් ටිකක් ඒ පුළුවන් සීල් නෙවෙයි බැරි සීල් ටිකක්වත් සමාදන් කරලා 4ට 5ට මුදවලා එන්නම් කියලා ඊළඟ පොයවත් හරියට දැන් මේ චින්තනයත් එක්ක ඔයත් හැමදාම හිතුවේ ඒක. හැමදාම කියන්නේ එහෙමයි. ලබන මාසෙවත් අපි හොඳට දාන ගේන්නම්, ලබන peeru දානෙවත් අපි හොඳට ගේන්නම්, ලබන පාරවත් හොඳට සීල් සමාදන් වෙන්නම්, ලබන පාරවත් මේක හරියට කරගන්නම්. ඉතින් අනාගතයේ දදා දැන් මේ කරන වැඩ පිළිවෙලත් එක්ක ඔයත්ොන්ට ඒ නැනස පැහැදෙන්නේ නැහැ. නුවණ පැහැදෙන්නේ නැහැ. ඒ නිසා අපිට කවුරුත් මේවා කියලා දෙන්නේ අපි දක්ෂ වෙන්න ඕන. අපි හිතන්න ඕන මේ හොඳම අවස්ථාව, හොඳම තැන, හොඳම වෙලාව ආයෙ හෙට මේ අවස්ථාව වෙන්නේ නැහැ. හෙට ආයෙ මේ වෙලාව වෙන්නේ නැහැ. එහෙම හිතන තාක්කල්, එහෙම හිතුව දවසට ඔයත් දිනු. එහෙම නැති තාක්කල් ඔයත් අර කම්මැලියට දවස් තියනවා කියලා නැත්තම් පංච නීවරණ ධර්ම වලට යට වෙච්ච එහෙව් ජීවිතයක් තමයි ඔයත් උන්ට ගෙවා ගන්න වෙන්නේ. යලි මේ කාරණාව ගැන හිතන්න. අපි මේ බුද්ධ වචනේ වර්ෂ අවුරුදු 45ක් පුරාවට දේශනා කරපේ බුද්ධ වචනයන්ට බර දෙනවා මදි, සැලකිල්ල මදි, විමර්ශනය මදි, පරිවිමර්ශනය මදි, අතිශයින්ම විමර්ශනය කිරීම මදි. මේවා බරයි, මේ වගේ නිවන තියෙනවා. ඇයි මේ භාග්‍යවතුන් වහන්සේ මේ පීතෘ ඝාතකෙක් හා සමානව සමගිය බෙහෙදණයට ලක්වීම භයානකයි කියලා දේශනා කරේ? ද අනිත්‍යව බලන්න. අනිත්‍ය වගේ හිරිහැර කරදර හොඳට පේනවා. භාග්‍යවතුන් වහන්සේ ඇඟේ ලේ හෙලවීම, එහෙම නැත්නම් මව ඝාතනය කිරීම, පියා ඝාතනය කිරීම, රහත් ඝාතනයක් සිද්ධ වීම, භික්ෂුණී දූෂක, මේ ආදී කාරණා අස්සේ මේ සමගියේ පළුදු වීමත් ඒ තරම් භයානකලු, ඒ තරම් බරසාරයිලු. එතකොට ඒ සංඝයාගේ සමගිය කියන ගුණධර්මයේ පිරිසක් බෙදීම ඒ තරම් භයානක නම් ඔයත්තුන්ගෙත් මේ බෙදනේ කොච්චර භයානකද? ඒ බෙදීමේ භයානකත්වයේ තුල අපි අද තව දක්වාම මොනතරම් දුකකට පත් වෙලා මොනතරම් දුක වැටලාද ඉන්නේ. ඒ වගේම සත්පුරුෂ භාවය. අපි දන්නවා මේ අසත්පුරුෂය කියලා. මේ අසත්පුරුෂ ක්‍රියාවක් කියලා දැනගෙන ලාභයට ගිජු වෙලා ඔයත්ෝ ඉහළ පිරිස් කරන විප්‍රකාරත් එක්ක නිකන් හරියට පුංචි ළමයිගේ සෙල්ලම් ගෙවල් වල වැඩපිළිවෙලක් තමයි යන්නේ. ඔවුන් රවට්ට ගන්නilla කිසිදු හිරිකෙතයක් නැතුව රවට්ට ගන්න විදිහත් එක්ක පාඩුවේ පැත්තක ගුණධර්මත් එක්ක ගැලපෙනවා නම් ඒක කොච්චර වටිනවද? ඒ නිසා අපි මේ හැම දිනාටම ආරාධනා කරනවා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයත් එක්ක ගැලපෙන්න. ඒ ධර්මයත් එක්ක ගලපගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හොඳම අවස්ථාවේ දානයක් ගෙනියනවා නම් ඔයත් හිතන්න ආයෙ මට දාන දෙන්න වෙන්නේ දැන් දෙන එකක් තමයි. දැන් දෙනවා නම් ඒ දෙන එක හරියට දෙන්න. ඒ වගේම සිල් ගන්න හිතනවා නම් ආයෙ මට සිල් ගන්න යන්න වෙයිද දන්නේ නැහැ. මේ අන්තිම අවස්ථාව, අන්තිම මොහොතේ දැන් ඔයත්ෝ එදා හරියට සිල් ගන්නවා කියලා කොරෝනා වීසන වලට ඉදිරියේ ඉස්සරහින් පොයක සමාදන් වෙන්නේ නැති, හරියට ගන්න හිතපු කිසි පොයකට ඔයත්ොන්ට තාම සම්බන්ධ වෙන්න බැරි වෙන්නේ නැති. ඒ නිසා එහෙම වික්ෂෝප නොවෙන්න හේතු හදා ගැනීම සඳහා මේ ධර්ම දේශනාව මේ හැම දිනාටම ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගැන කටයුතු සිදු කරන්නේ රළුවගේ පියතිස්ස මහත්මයාගේ, වෙලේවත් කළු මහතාගේ බිරිඳ සහ දියණියන් ඇතුළු පින්වන්ත පිරිසයි. එයත්තුන්ගේ අරමුණක් තිබෙනවා වෙලේවත් කළු මහත්මයාගේ බිරිඳ සහ දියණියන්, එවැගේම බෑනාවරුන්, කටුවන වෙලේවත් කළු මහතා එහෙම නැත්නම් රළුවගේ පියතිස්ස මිය පරලොව ගිහිල්ලා වසරක් සම්පූර්ණ වීම අරමුණු කරගෙන පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. ඒ වගේම පිටකොරටුවේ හෙට්ටිආරච්චිගේ ජේමිස් අප්පුහාමි, හෙට්ටිආරච්චිගේ නැන්සිනා, හෙට්ටිආරච්චිගේ දියෝනිස් අප්පුහාමි,
නලගම ජයසේකර වෙද මහතා ඇඩ්වින් පී වීරතුංග යන මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. ඒ වගේම හෙට්ටිආරච්චිගේ පේමාවතී මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින පවුල්වල හැමට රටටත් ලෝකයටත් සෙත් පතමින් මෙහි දායකත්වය ගැන කටයුතු සිදු කරන. ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා. අංක 104 කනත්ත පාර තලපත් පිටිය නුගේගොඩ පදිංචි සෝමා පතරණ මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස එයත්තුන්ගේ තරමුණක් තිබෙනවා. ධර්ම දේශනා කරපු අපටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම හා උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කිරීම, සියලුම මේගේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අභිලාෂයෙන් අදහසින් එයත්ොත් මෙහි දායකත්වය ගැන කටයුතු සිදු කරන. ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා. ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාසය කරන සුමිත්‍රා කළුතොට මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස මීට දෙමාසකට පෙර කොරෝනා රෝගයෙන් අකල් මරණයට පත් මාතර තල්පාවිල සිසිල නිවසේ පදිංචිව සිටි සරෝජා දමයන්ති කළුතොට සහෝදරියට සහ ගුණවතී කළුතොට මෑණියන්ට මාටින් සිල්වා පියාණන්ට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, ලීලාවතී කපුගම මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, ධර්ම දේශනා කරපු අපටත් net fm කාර්ය මණ්ඩලය ඇතුළු ලෝකවාසී හැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව, කොරෝනා රෝගයෙන් පෙළෙන සියලු දෙනාට ඉක්මන් සුවය පතමින් ඉතින් මේ බොහොම හිතවත් තැනැත්තියක් net fm ගුවන් විදුලියට එයත්ොත් එහි දායකත්වය ගැන ප්‍රාර්ථනා පිහිටවා ගන්නවා. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයන් ගැන කටයුතු සිදු කරන පින්වුතුන්ගේ පවුල්වල මියගේ සියලු ඥාතීන්ට මේ හැම පිනක්ම බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ඥාන ශීල තේජානුභාව බලයෙන් ඇසේවා පෙනේවා දකීවා. දැක පැමිණ මේ පින් අනුමෝදන් වල සැපෙන් සැපයට පත්වේවා. ධර්ම ශ්‍රවණය කරන මේ පින්වුතුන්ගේ නමින් මියගේ සියලු ඥාතීන්ටත් සැපේ පිණිස වේවා. සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ සැලසේවා. ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයන් ගැන කටයුතු සිදු කරන පවුල්වල පින්වුතුන්ගේ උපන්දින සමරන දුවා දරුවන්ගේ අනාගතේ වැඩිහිටි මව්දෙමාපියන්ට ධර්මකාමී ජීවිත උරුම වේවා. සර්ව ප්‍රකාරයෙන් යතුන්ගේ අනාගත සාර්ථක වේවා. ධර්ම ශ්‍රවණය කරන මේ පින්වුතුන්ගේ උපන්දින සමරන වැඩිහිටි මව්දෙමාපිය දුවා දරුවා ආදී හැම දෙනාටම හිපදිච්ච ජීවිතයේ ධර්මයෙන් ගෙවන්න ධර්මකාමී ජීවිත උරුම වේවා. අපි වෙනම ප්‍රාර්ථනා පිටවා ගනිමු. අපි හැම දෙනාටමත් අප හැමදෙනාම හැදුවඩු දෙමාපියන්ටත් නනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හැම සත්නට ලොවේ ලෝතුරා වැඩ පිණිස අමා මහ නිවන් පිණිස වේවා කියන අදහසින් එකටම දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැමදෙනාටම ආශිංසන ආශිර්වාද පවත්වනවා. රත්නත්‍රය අනන්ත සූවිසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියවරකට පාසා නිදි ආරක්ෂාව සිත සාන්තේ සැලසේවා සෙත් වේවා කියලා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.